ආයුබෝවන් ඔබට මතක ඇති අපි පසුගිය පාඩම් කීපයකින්ම පරිගණක මෙහෙයුම් පද්ධතියක් නැතිනම් කම්පියුටර් ඔපරේටිං සිස්ටම් එකක් මගින් කෙරෙන කාර්යභාරය නැතිනම් ඔපරේටිං සිස්ටම් එකක සේවාව පිළිබඳව විශේෂ කරුණු බොහෝමයක් අධ්‍යයනය කළා. අපි එම පාඩමෙන්ද ඒ සම්බන්ධව තවත් ඉතා වැදගත් කරුණු කීපයක් සලකා බලමු. පසුගිය පාඩම් කීපයකින් අපි ඔපරේටිං සිස්ටම් එකක ප්‍රධාන සේවාවන් දෙකක් තියෙන බව දැනගත්තා. ප්‍රධාන කාර්යභාරය නැත්නම් ප්‍රධාන සේවාව තමයි managing the hardware of a computer. පරිගණකයේ තියෙන දුඩාංග කළමනාකරණය කිරීම, දුඩ කොටස් කළමනාකරණය කිරීම නැත්නම් පාලනය කිරීම තමයි එක් කාර්යයක්. අනිත් කාර්යය තමයි providing user interface. අපි කියනවා අපිට පරිගණකය භාවිතා කරන පුද්ගලයන්ට එය සමග ගනුදෙනු කරන්න ඉතා පහසු අතුරු මුහුණතක් command line interface එකක් හෝ graphical user interface එකක් ආදී වශයෙන් userට නැත්නම් පරිශීලකයාට පරිගණකයේ කටයුතු කිරීමට ඉතා පහසු වන ආකාරයෙන් අතුරු මුහුණතක් ලබා දෙන එක දෙවැනි කාරණය ලෙස අපි ඉගෙන ගත්තා. මෙම කාරණා වලින් පළමු කාරණය තමයි අපි දැන් අධ්‍යයනය කරමින් ඉන්නේ. පරිගණකයේ තිබෙන දුඩාංග කොටස් කළමනාකරණය කෙරෙන්නේ කොහොමද කියන එක. මේ යටතේ නැවත උපමාතෘකා 6ක් අපි ගිය පාඩම් වලදී හඳුනාගත්තා. process management, memory management, device management, file management, security management, network management. මෙම කරුණු 6න් අපි එක් එක් කරුණ වෙන වෙනම සාකච්ඡා කරමින් හිටියේ. ඔබට මතක ඇති ගිය පාඩමේදී අපි මෙහි පළවෙනි කරුණ වන process management සම්බන්ධව කතා කළා. එහිදී අපි දන්නවා පරිගණකයේ යම්කිසි ක්‍රියාවක් කියලා අපි හඳුන්වුවාට එය ඊටා කුඩා ක්‍රියාවලිය කීපයක එකතුවක් තමයි. අපි යම්කිසි පරිගණකයකින් යම්කිසි ක්‍රියාවක් යම්කිසි කාර්යයක් කරගැනීමේදී එය පරිගණකයේ විසින් සම්පූර්ණ එක එකකයක් ලෙස කරන්න එය කුඩා ක්‍රියාවලි ඒකක කීපයක් ලෙස කුඩා ක්‍රියාවලි කීපයක එකතුවක් ලෙස තමයි අවසාන කාර්ය අපිට අපේ කටයුත්ත කෙරෙලා ඉවර වෙන්නේ. එතකොට දැන් මෙහිදී මේ ක්‍රියාවලි කළමනාකරණයකින් යුතුව කෙරෙලා තමයි අපිට අවසාන ප්‍රතිඵලය ලැබෙන්නේ. එම නිසා දුඩාංග කළමනාකරණය යටතේ පළවෙනි කොටස තමයි මේ process management කියන එක. මේ process management කිරීමේදී ප්‍රධානම ක්‍රියාවලි 4ක් ප්‍රොසෙසරය වෙතින් සිදු කරනවා. මේ ඔපරේටිං සිස්ටම් එක මගින් ප්‍රොසෙසරය හරහා තමයි සිදු කරන්නේ. ඉතින් පළවෙනි කොටස තමයි මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන මධ්‍ය සැකසුම් ඒකකයේ කාලය වෙන් කර ගැනීම. අපි දන්නවා දැන් පරිගණකයකින් යම්කිසි ක්‍රියාවලියක් සිදු කර ගැනීමට යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ අපි පරිගණකයට දෙන අනකිරීම කමාන්ඩ් එක කීබෝඩ් එක මගින් මවුස් එක මගින් දෙන දේවල් කර ගැනීමේදී ඒ ප්‍රොසෙසරය යම්කිසි කාලයක් වෙන් කර ගන්නවා. එතකොට ක්‍රියාවලියක්
ක්‍රියාවක් සිදු කිරීමේදී ක්‍රියාවලි කීපයක එකතුවක් තමයි එහිදී සිදු වෙන්නේ. එහෙනම් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන කාලය ප්‍රොසෙසරයෙන් වෙන් කර ගැනීම සිදු කරනවා. මේ සිදු කරන ලබන්නේ මෙහෙයුම් පද්ධතියට. ඔපරේටින් සිස්ටම් එක මගින් තමයි මෙය පරිගණකයේ ප්‍රොසෙසරය විසින් වෙන් කර දෙන්නේ. දෙවෙනි කාරණය තමයි අදාළ ක්‍රියාවලිය සඳහා මතකය වෙන් කර දීම. දැන් අපි දන්නවා යම්කිසි ක්‍රියාවලියක් සිදු වෙන්නේ පරිගණක කේතයක් මුල් කරගෙන. එතකොට මේ කේතයට අවශ්‍ය මතකය පරිගණකය තුල වෙන් කර දීමත් ප්‍රොසෙසරය මගින් තමයි සිදු කරන්නේ. එය ඔපරේටින් සිස්ටම් එකේ මගින් තමයි ප්‍රොසෙසරය හරහා සිදු කරන ලෙස කියන්නේ. නැත්තම් සිදු කිරීම කරගන්නේ. තුන්වෙනි එක තමයි අදාළ ක්‍රියාවලිය සඳහා ආදාන කියන්නේ දැන් අපි මේ ක්‍රියාවලිය අදාළ ක්‍රියාවලිය සඳහා ආදාන ප්‍රතිදාන ඒකක වෙන් කර ගැනීම. දැන් අපි මේ ක්‍රියාවලිය යම්කිසි ක්‍රියාවක් සිදු කරනකොට මම කිව්වා ක්‍රියාවලිය කීපයක එකතුවක් කියලා. ඒතර අපි ආදානය කිරීමක් සහ එම ක්‍රියාවලිය අදාළ ප්‍රතිඵලය ප්‍රතිදාන කර ගැනීමක් තමයි අපි කරන්නේ. මෙහිදී මේ අදාළ ක්‍රියාවලිය සඳහා ආදාන ප්‍රතිදාන ඒකක වෙන් කර ගැනීම ප්‍රොසෙසරය හරහා තමයි සිදු කර ගැනීම කරන්නේ. ඊළඟ කාරණය තමයි අදාළ ක්‍රියාවලිය යම් නිශ්චිත පිළිවෙලකට අනුව පෙළ ගැස්වීම. දැන් අපි එහිදී දැන් ක්‍රියාවක් පරිගණකයෙන් සිදු කරන ක්‍රියාවලිය කීපයක එකතුවකින් තමයි අවසාන ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒතර එම ක්‍රියාවලිය එක පිටුපස එක අනුපිළිවෙලට මම ගිය පාඩමෙන් සඳහන් කළ පරිදි ඒක නිරවුල්ව දැන් අවුල් නොවි අනුපිළිවෙලකට සිදු වෙලා තමයි අවසාන ප්‍රතිඵලය අපිට ලැබීම සිදු වෙන. ලිපියක් ටයිප් කළෙහි print out එක අවසාන අපේ අතට ලැබීම, නැත්නම් අපි වීඩියෝ එකක් එඩිට් කළෙහි අවසාන ප්‍රතිඵලය ලැබීම, ලිපියක් graphic design එකක් කරලා එහි අවසාන ප්‍රතිඵලය අපිට පරිගණකයේ ආශ්‍රය ලබා ගන්න. ඒ සියලුම කටයුතු වලදී අනුපිළිවෙලට පරිගණකයේ විසින් අපි දෙන දේවල් තේරුම්ගෙන අනුපිළිවෙලට සකසා දීම කරනවා අවසාන ප්‍රතිඵලය දක්වා. ඒතර process management එක නැත්නම් ක්‍රියාවලි කළමනාකරණය යටතේ ඔන්න ඔය කිව්ව කරුණු කාරණා ටික ඉතා වැදගත් වෙනවා. ඔබගේ පෙළපොත්ද කියවලා ඒ සම්බන්ධව තව දැනුම වර්ධනය කරගන්න ලෙස මම ඉල්ලා සිටිනවා. ඊළඟ කොටස තමයි මෙම දුඩාංග hardware managing the hardware යටතේ ඊළඟ කොටස තමයි memory management. දැන් අපි දන්නවා පරිගණකය සම්බන්ධව කතා කරන හැම වෙලාවෙම මෙමරිය ගැනත් ඉතා වැදගත් කොටසක් තියෙනවා. දැන් අපි පරිගණකයේ මෙමරිය මුල් ඒකකවලදී අධ්‍යයනය කරලා තිබෙනවා. ප්‍රාථමික, ද්විතීයික ආදී වශයෙන් මෙමරිය ප්‍රයිමරි, සෙකන්ඩරි එහෙම වර්ග කිරීම කරලා තියෙනවා. ඒතර ඒ දල මතකයට ගැනීම අවශ්‍ය නම් මෙම කොටස් තේරුම් ගැනීමත් දැන් මෙහිදී දැන් මෙම පාඩමේ යටතේ මතක කළමනාකරණය කියන කොටසේදී පළවෙනි කාරණය තමයි ආදානය කරනු ලබන සියලු දත්ත මධ්‍ය සැකසුම් ඒකකයේ වෙත යොමු කරන තෙක් රඳවා තබා ගැනීම. අපි දන්නවා පරිගණකයෙන් යම්කිසි ක්‍රියාවලියක් සිදු කරනකොට දත්ත ආදානය කිරීමක් කරනවා. එම ආදානය කරන නැත්නම් දත්ත ඇතුළත් කරනවා. එම ඇතුළත් කරන දත්ත මධ්‍ය සැකසුම් ඒකකයේ වෙත ක්‍රමානුකූලව තමයි යොමු කරන්නේ. ඉස්සෙල්ලාම අපි ආදානය කරන දත්ත මධ්‍ය සැකසුම් ඒකකයේ වෙත යොමු කරන්නට කලින් random access memory නැත්නම් RAM එකේ පරිගණකයේ తాවකාලික මතකය නැත්නම් සසම්භාවී ප්‍රවේශ මතකය තුළට තමයි අපි ඒවා ක්‍රමයෙන් ඇතුළු කරන්නේ. ඊළඟට තමයි ඒ process කිරීමට ප්‍රොසෙසරය වෙත ලබා දීම හෝ ලැබීම සිදු වෙන්නේ. ඉතින් එතෙක් RAM එක තුල නැත්නම් පරිගණකයේ සසම්භාවී ප්‍රවේශ මතකය තුල රඳවා තබා ගැනීමටත් අනකරනු ලබන්නේ එම ක්‍රියාවලියත් පාලනය කරනු ලබන්නේ මෙහෙයුම් පද්ධතිය විසින්. එම නිසා අපි කියනවා මෙහෙයුම් පද්ධතිය විසින් මෙමරි කළමනාකරණය මතක කළමනාකරණය මෙමරි මැනේජ්මන්ට් එකත් සිදු කරනවා කියලා. දෙවෙනි කාරණය තමයි සකස් කරනු ලැබූ දත්ත එනම් තොරතුරු ප්‍රතිදාන එකක වෙත යොමු කරන තෙක් රඳවා තබා ගැනීම. දැන් අපි ඉස්සල්ලා කතා කරවුවා යම්කිසි ක්‍රියාවලියක් සිදු කර ගැනීමට අදාළ කරන දත්ත ආදානය කරලා ප්‍රොසෙසරය වෙත ලැබෙන තෙක් රඳවා තබා ගන්න එක ගැන. දැන් මෙතනදී කියන්නේ දැන් සකස් කරනු ලැබූ දත්ත ඉස්සල්ලා ආදානය මගින් ලබාගෙන RAM එකෙන් ලබාගෙන ඒවා සකස් කරලා නැවත අපිට ප්‍රතිදාන එකක වෙත ලබා දෙන එක්ක printerයක් වෙතට අතර ලබා ගන්න හැකි print out එකක් ලෙස කොලයකට A4 කොලයකට නැත්නම් මොනිටරයක්
මගින් අපිට බලා ගන්න පුළුවන්. වීඩියෝ එකක් නම් අපි ප්ලේ කරලා බලනවා, ග්‍රැෆික් එකක් නම් අපි ඒක view කරලා බලනවා. ඒ ආදී වශයෙන් අපිට පුළුවන් ආදාන උපකරණ වේ එය ලබා ගන්න. ඒ එතෙක් රඳවා තබා ගැනීමත් පාලනය කිරීම සිදු කරන්නේ ඔපරේටින් සිස්ටම් එක මගින්. ඊළඟ කොටස තමයි ක්‍රියාවලිය සඳහා මතකය වෙනුවෙන් ඇතිවිය හැකි ගැටුම් වළකාලමින් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන මතකය වෙන් කර දීම. දැන් අපි දන්නවා පරිගණකය තුල යම්කිසි ක්‍රියාවලිය කීපයක එකතුවක් නිසා අපි වැඩ කීපයක් කරමින් ඉන්න අවස්ථාවකදී මම කිව්වා පරිගණකයෙන් ලිපියක් ටයිප් කරමින් ගීතයක් අහමින් තව ෆෝල්ඩර් එක තිබෙන නැත්නම් පරිගණකයේ මතකයේ හાર્ඩ් ඩිස්ක් එක තුල මතකයේ තුල තිබෙන කොටසක් පෙන් ඩ්‍රයිව් එකකට ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකට වෙන දෙයකට කොපි වෙන්න දමලා තියලා ඒ වගේ වැඩ කීපයක් කරගෙන යන්න පුළුවන්. දැන් එහිදී පරිගණකයේ මතකය භාවිතා වෙන ඒ ක්‍රියාවන් සියල්ලටම මතකයේ කොටස් වශයෙන් භාවිතා වෙනවා. ඉතින් එහිදී එම ක්‍රියාවලි සඳහා මතකයට තරඟ කිරීමක් ඇති වෙන්න පුළුවන්. මතකය අතර ගැටුමක් ඇති වෙන්න පුළුවන්. පරිගණක මෙහෙයුම් RAM එක ප්‍රොසෙසරය තුල. එම නිසා ඒ ක්‍රියාවලි අනුපිළිවෙලට මතකය කොටස් පිළිවෙලට වෙන් කර දීම තුලින් පුළුවන් එම ක්‍රියා සඳහා මතකය සඳහා ඇතිවිය හැකි ගැටුම් පරිගණකයේ කොටින් මුකෝත් අපි කියන ස්ට්‍රක් වෙනවා කියලා සමහර අවස්ථාවලදී පරිගණකයට එම ක්‍රියාවලිය සඳහා මතකය වෙන් කරගන්න බැරුව ප්‍රොසෙස් කරගන්න බැරුව එකතන මුකුත් කරගන්න බැරුව ඉන්න. ඒ කියන්නේ අපි කියන ස්ටක් වෙනවා. ඒ ස්ටක් වීම වගේ දේවල් වළක්වන්න මෙහි පද්ධතිය මගින් කටයුතු කරනවා. ඉතින් ක්‍රියාවලිය සඳහා මතකය වෙනුවෙන් ඇතිවිය හැකි ගැටුම් වළකාලමින් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන මතකය වෙන් කර දීමත් කරනවා මෙහෙයුම් පද්ධතිය මගින්. එතකොට මේ සියලුම කොටස් අයිති වෙන්නේ දුඩාංග කළමනාකරණය කියන කොටසට. ඊළඟ තුන්වෙනි කාරණය තමයි device management උපාංග කළමනාකරණය. අපි දන්නවා පරිගණක යන්ත්‍රයකින් වැඩ කරනකොට අපිට කීබෝඩ් එක mouse එක සහ මොනිටර් දිහා බලාගෙන වැඩ කරනවා වගේම මොනිටරයෙන් බලාගෙන වැඩ කරනවා වගේම අපිට යම්කිසි පරියන්ත උපාංග පරිගණකයට සම්බන්ධ කරගෙනත් වැඩ කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් ලෙස printerයක් අනිවාර්යයෙන් සම්බන්ධ කරගන්න අපිට මුද්‍රිත සටහනක් ලබා ගන්න අපි ලිපියක් ටයිප් කරලා මොනිටරය තුලින් ඒ බැලුවට බෑ. අපිට print out එකක් ලබා ගන්නවා නම් අපිට අතින් ගිහිල්ලා යම් තැනකට බාර දෙනවා නම් අපි print out එකක් ලෙස අරගෙන යනවා. නැත්නම් අපි email එකක් තුලින් අපි යවනවා නම් අපිට ඒක print කිරීම අවශ්‍ය නැහැ. අපිට email එක හරහා යැවීමේ හැකියාව තියෙනවා. නමුත් අපි මුද්‍රිත සටහනක් ලෙස පොතක් ලෙස පිටුවක් ලෙස ලිපියක් ලෙස අපි අතර ගන්න බලාපොරොත්තු වෙනවා නම් කොලයකට print out එකක් ගන්න ඕනේ. එහිදී printerයක් පරිගණකයට බාහිර පරියන්ත උපාංගයක් ලෙස සම්බන්ධ කරන්න සිදු වෙනවා. එසේ පරිගණකයට බාහිරින් සම්බන්ධ කරන වැඩ ගන්න පාවිච්චි කරන නොයෙකුත් උපාංග සම්බන්ධ ඒවට කියනවා අපි පරිගණකයට පිටින් සම්බන්ධ වෙන බාහිර පරියන්ත උපාංග. ඒ වගේ තව දෙයක් තමයි ස්කෑනර් එක. අපිට පරණ කාලේ අපි ගෙදරක නිවසක තිබෙන පරණ කාලේ ෆොටෝ එකක් වැනි දෙයක් නවීන ලෙස එහි paludu ඉවත් කරලා ලස්සනට හදලා නැවත මුද්‍රණයක් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් ඒව ෆොටෝ එක අපිට පරිගණක තුලට පරිගණක දත්තයක් බවට ලබා ගන්න ඕනේ. එහිදී අපි පරිගණකයට භාවිතා කරන සම්බන්ධ කරන පරියන්ත උපාංගය තමයි ස්කෑනර් එක. ස්කෑනර් එක භාවිතා කරලා අපිට අවශ්‍ය කොලයක පවතින ලියවිල්ලක් හෝ ෆොටෝ එකක් ග්‍රැෆික් එකක් වගේ දෙයක් පරිගණකයේ විතර ලබා ගන්න පුළුවන්. එතකොට මෙවැනි අපි ගේම් ප්ලේ කිරීමේදී තව නොයෙකුත් කලා ඇඳීම් කටයුතු වගේ දේවල් වලදීත් නොයෙකුත් පරියන්ත උපාංග පරිගණකයට සම්බන්ධ කරනවා. එතකොට මෙම පරියන්ත උපාංග පරිගණකයට සම්බන්ධ කරපුවාම ඒ සම්බන්ධව පාලනය කටයුතු ඔපරේටින් සිස්ටම් එකක් මගින් තමයි මෙහෙයුම් පද්ධතියක් මගින් සිදු කරන්නේ. ඒතර මෙයත් දුඩාංග කළමනාකරණය යටතේ මේ පරියන්ත උපාංගත් දුඩාංග පරිගණකයට සම්බන්ධ කරන පිටින් සම්බන්ධ කරන හાર્ඩ්වෙයාර් නැත්නම් දුඩාංග. ඒතර ඒකත් උපකොටසක් තමයි මෙම ඩිවයිස් කළමනාකරණ නැත්නම් ඩිවයිස් මැනේජ්මන්ට් කියලා කියන්නේ. අර මෙහෙයුම් පද්ධතිය මගින් කරන උපාංග කළමනාකරණය යටතේ එන අනු කොටසක් තමයි තුන්වෙනි කොටස. මේදී පරිගණකයට පිටින් සම්බන්ධ කරන printer scanner වැනි පරියන්ත උපාංග පාලනය කිරීම. දැන් අපි දන්නවා දැන් එම උපාංගවල තියෙනවා කොටස් printer එකක් ගත්තාම එහි කොටස් printer වෙන කොටස තියෙනවා. එහි මෝටර තියෙනවා. නොයෙකුත් head එක නොයෙකුත් printer එකක් විශ්ලේෂණය කරපුවාම printer ඒකේ කොටස් කීපයක් තියෙනවා. ඊළඟට කොලේ දාපුවාම මේ කොලේ ඇතිලා පිටතට යන රෝලර් ඒ ගොඩක් කොටස් තියෙනවා. කාට්‍රිජ් තින්ත
අන්තර්ගත වෙන කොටස්. ඒක ස්කෑනර් එකක් ගත්තත් ඒ වගේ අපිට එහි යම්කිසි ආලෝක කිරණ පද්ධතියක් භාවිතා වෙනවා. ඊළඟට එහි මෝටර පවතිනවා. එහි හෙඩ් එක එහා මෙහා ගමන් කරනවා. ඊළඟට අපිට කේබල් සම්බන්ධ කරලා ඒ පරිගණක. එතකොට එහි ඒ සියලුම දේවල් වලත් ඒ උපාංගය නිර්මාණය වෙලා තියෙන තවත් කොටස් වලින්. ඒතර එවැනි කොටස් පාලනය කිරීමත් කෙරෙන්නේ අපගේ පරිගණකයේ තියෙන ඔපරේටින් සිස්ටම්. අර ප්‍රධාන පරිගණකයට සම්බන්ධ කරන ප්‍රධාන පරියන්ත උපාංගය, printerේ, ස්කෑනරේ වැනි ඒවා තව එහි පවතින අනෙකුත් කොටස්. එම කොටස් පාලනය කිරීම සිදු කරන ඔපරේටින් සිස්ටම් එක මගින්. ඊළඟට තමයි පරිගණකයට පිටින් සම්බන්ධ කරන ඒ printer, ස්කෑනර් වැනි පරියන්ත උපාංග දාවක අපි කියනවා device drivers කියලා. ඒ කියන්නේ දැන් එම පරියන්ත උපාංග පරිගණකයට සම්බන්ධ කරා කියලා හරියන්නේ නැහැ. පරිගණක මෙහෙයුම් පද්ධතිය මගින් ඒ හඳුනා ගැනීමක් කරනවා. ඒ සඳහා අපි එම පරියන්ත උපාංගයක් නැත්නම් ස්කෑනර් එකක්, printer එකක් බොහෝ විට පරිගණකයට සම්බන්ධ කරලා මුලින් ඉන්ස්ටෝල් කිරීමක් කරනවා. ඒ පරිගණකයට හඳුනා දීමක් නැත්නම් ඒ සඳහා අවශ්‍ය කරන මුදුකාංග කොටසක් පරිගණකගත කිරීමක් අපි කරනවා. එතකොට දැන් වර්තමානයේ පැවතින බොහෝ මෙහෙයුම් පද්ධති නැත්නම් ඔපරේටින් සිස්ටම් වල එම plug and play කියන්නේ අපි යම්කිසි දුඩාංගයක් සම්බන්ධ කළ සැනින් ඒ හඳුනාගෙන ඔපරේටින් සිස්ටම් එක මගින්ම හඳුනාගෙන ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගෙන එම ක්‍රියාවලිය සිදු වෙන අවස්ථාවල් තියෙනවා. නමුත් අපි පැරණි ඔපරේටින් සිස්ටම් වල එම ඒ සියලුම ඩ්‍රයිවර්ස් හඳුන්වා දීලා නැති නිසා එම ක්‍රියාවල් අපිට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසුව නැවත එක එක කොටස් පරිගණකයට වටෙන් සම්බන්ධ කරන්න ගියපුවාම ඒ සඳහා අවශ්‍ය ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කර ගැනීමක්, printer එකක් ඉන්ස්ටෝල් කර ගැනීමක් සිදු කරන්න වෙනවා. ඉතින් ඒ කාරණේ තමයි මෙහිදී මේ පරිගණකයට පිටින් සම්බන්ධ කරන printer, scanner වැනි පරියන්ත උපාංග දාවක නැත්නම් අපි කියනවා device drivers කියලා පරිගණකයට ඉන්ස්ටෝල් කිරීමක් සිදු කරන්න ඕනේ. ඒ හරහා තමයි operating system එකත් එක්ක එකතු වෙලා එම කොටස් පාලනය කිරීම සිදු කරන්නේ.